ප්‍රේමවන්ත දරුවනේ. අද දවසේදීත් මම ඔබත් එක්ක එකතු වෙන්නේ ඒකාත්මික වෙන්නේ පෙර පරිද්දෙන්ම දිවසිවරුන් පිළිබඳව ඔබත් එක්ක එකතු වෙලා කුඩා වූ සුළු වූ අධ්‍යයනයකට ඇතුළු වන්නටයි. වෙනතාට වඩා වෙනස් මානයකින් ස්වරූපයකින් දිවසිවරයත් දිවසිවරී ඉගැන්වීමත් ජීවිත වෘතාන්තයත් ඔවුන්ගේ ජීවිත පසුබිමත්. ඒ ජීවිත පසුබිම තුළ එන්නා වූ පණිවිඩයත් පණිවිඩයේ අරමුණත් සමිදානන් වහන්සේ ඔවුන් තුළින් කළා වූ මහා විස්මයත් තේරුම් ගන්න අපි දිවසාවලිය ඉගෙන ගනිමු. මතකයිනේ ගියවර මම ඔබට කිව්වා අවසාන වශයෙන් මෙන්න මෙහෙම. In times of spiritual and moral repression and decay, God raised up prophets in an effort to turn people back to Him. The main purpose of prophet of Israel served was to get people to repent. අපි දැක්කා අපි දුටුවා. ඊශ්‍රායෙලි ශුද්ධ තැනන් වහන්සේගෙන් නික්මුණා වූ දිවසාවලිය දිවසිවර ස්වභාවයේ අත්දැකීම හා කැඳවීමේ මූලික අරමුණ වුණේ අයාලේ ගිය ඊශ්‍රායෙල් සංහතිය නැවත සමිදානන් වහන්සේ වෙත ඊශ්‍රායෙලි ශුද්ධ තැනන් වහන්සේ වෙත ඒක රාශී කිරීමයි. ඒ නවත්තපතටින් නැවත ආරම්භ කරමු. අපි මේ කතා කරමින් යන්නේ දිවසිවරයෙක්ව තේරුම් ගන්න බලන්න ඕන දෘෂ්ටිකෝණ. තව එක දෘෂ්ටිකෝණයක් තියෙනවා. මොනවද මේ දෘෂ්ටිකෝණය? මම මෙහෙම කිව්වොතින් in their work the prophets emphasize the deity of one God. හැම දිවසිවරයෙක්ම තමන්ගේ දිවසාවලිය තුළ පරම වූ මුක්්‍ය වූ ප්‍රධාන වූ සාධක හා කරුණුකාරණා ඇතුළේ අරමුණක් තිබුණා. ප්‍රධාන අරමුණක් තිබුණා. ඒ ප්‍රධාන අරමුණ තමයි to re-establish Yahweh alone cult. To re-establish the Yahweh alone cult. තව විදිහකින් මා ඒ වචන ටික ඔබට කියනවා නම් යාවේ දෙවියන් වහන්සේ පිළිබඳ ඒකදේවවාදී පැවැත්ම ඊශ්‍රායලයේ තුළ නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට මනස්ථාපනයෙන් කැඳවීමයි සිද්ධ කළේ. ඒ අනුව ඊශ්‍රායෙලි ශුද්ධ තැනන් වහන්සේගේ මහේශාක්‍ය ලීලාවත් වික්‍රමාන්විත භාවයත් the majesty of God, His majesty, holiness and righteousness and justice were established, re-established. එතකොට මේ ඊශ්‍රායෙල් සෙනගට ඒක දේවවාදයේ ස්ථාපිත කරනකොට ඊශ්‍රායෙලයේ දිවසිවරය විසින් අනිවාර්ය කාරණාවක් තිබුණා. ඒ තමයි ඊශ්‍රායෙලි ශුද්ධ තැනන් වහන්සේගේ ප්‍රෞಢත්වය, ඔවුන් වහන්සේගේ විශිෂ්ටත්වය, උන්වහන්සේගේ සර්ව බලධාරීත්වය ස්ථාපිත කිරීම. වෙන වෙන දෙවිවරුන්ට වන්දනා කරපු එක නැවැත්වීම. වෙන වෙන දෙවිවරුන්ට ඊශ්‍රායෙලයේ පුරා තැන්තැන්වල තිබිච්ච අල්තාර කඩලා බිඳලා අල්තාර 3ක් පමණක් ගොඩනැගීම. බෙතෙල්, ගිල්ගාල් හා ජෙරුසලෙම්හි ඊශ්‍රායෙලි ශුද්ධ තැනන් වහන්සේට අල්තාර තැනුවා. එපමණයි. රට පුරා අස්රා දෙවියන්ට තිබිච්ච දෙවඟනට තිබිච්ච සියලු අල්තාර කඩා බිඳ විනාශ කළා. දිවසාවලියේ එක අරමුණක් ඒක. සත්‍ය වූ දෙවිඳුන්ට නැවත ඊශ්‍රායෙලයෙහි රජකම් කිරීමට ඉඩ හැරීම. දිවසාවලියේ එක ප්‍රධාන අරමුණක්. ඉන් පසුව ඊශ්‍රායෙල් සෙනගට කියා දෙන්නට තිබුණා එල් කාදූෂ්. කාදූෂ් කියලා කියන්නේ විශුද්ධයි, සුවිශුද්ධයි, වික්‍රමාන්විතයි, හෝලි. කාදූෂ් කියන එකේ අර්ථය තවත් ප්‍රබල වෙනවා. වික්‍රමාන්විත සුවිශුද්ධ වූ තැනන් වහන්සේ එල් කාදූෂ්. ඒ කියන්නේ උන්වහන්සේගේ ශුද්ධ භාවය, සුවිශුද්ධ භාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. ඉන් පස්සේ righteousness, උන්වහන්සේගේ ධාර්මික භාවය දිවසිවරුන් විසින් ප්‍රතිෂ්ඨාපනය කළා. ඉන් පසු උන්වහන්සේගේ සාධාරණත්වය ප්‍රතිෂ්ඨාපනය කළා. එබැවින් දිවසිවරුන්ගේ එක වගකීමක් වන්නේ එබැවින් ඔන්න ඔය කිව්ව කාරණාවල් ඉෂ්ට සිද්ධ කිරීමයි. පුතේදුවේ එහෙම ඉෂ්ට සිද්ධ කරනකොට පේන කී ඉන්නට බෑ. ආයිත් කියනවා
දිවැසිවරු කියලා කියන්නේ පේන කියන අය නෙමෙයි. අනාගතයේ බලලා අනාගතය කියන අය නෙමෙයි. එහෙමනම් ඒ දිවැසිවර රාජකීය පූජක වංශයකට අයිති වෙන නවගිවිසුමේ පූජක වංශයේද පේන කියන එක නවත්තන්න ඕන. පේන කියන්නේ ක්‍රිස්තියානිය තුල නොවේයි. එය හුදෙක් සාතන්ගේ ක්‍රියාදාමයක්. ශුද්ධ ලියවිල්ලට අනුකූලව දිවැසිවර භාවය කියලා කියන්නේ වෙන එකක්. රාජකීය පූජක දිවැසිවර ස්වභාවයෙන් සමිදානන් වහන්සේ අපට කතා කරන්නේ විසන්වාදයක් වීමටයි. ඒ විසන්වාදය වෙන්න ඔබට පුළුවන්ද? ඒ විසංවාදය වන්නේ ඔබ කොහොමද? ඔබ මේ දිවැසිවර ඉගැන්වීම් තුළ එල්බ ගත්තෝතින් ඔබට මැජික් ඕනේ නැහැ. ඔබට විද්‍යාවල් ඕනේ නැහැ. ඔබේ ජීවිත ගමන කුරුසිය ජයගන්න ශක්තිය, බලය, ධෛර්යය දිවැසිවර ඥානය තුළ ඔබට හම්බ වෙනවා. දේව ආදරයට ලං වෙනවා. දේව ආදරයෙන් මුසපත් වෙනවා. දේව ආදරය තුළ ජීවත් වෙන්න පටන් ගන්නවා. දිවැසිවරුන්ට හැදිච්ච පිස්සුව අපිටත් හැදෙන්න පටන් ගන්නවා. දිවැසිවරු දෙවියන්ට ආශාවෙන් වශීකෘතව පිස්සුවෙන් වගේ උන්වහන්සේ ළඟ හිටියා. අපටත් ඒකම සිද්ධ වෙනවා. එහෙම වෙනකොට ලෝකයයි ලෝකයට අයිති සියල්ලයි අපට කුණු කසල වගේ. ඒකනේ පවුලු කියන්නේ එබැවින් ලෝකයට අයිති වූ සියල්ල මට කුණු කසලයයි සිතිනි කියලා. සමිදානන් වහන්සේ ඔබට මට එන්න කියන්නේ ඒ දිවැසිවරය වැළඳ ගන්න. ඊළඟ කාරණාව. In their work, the prophets made known the principles on which God would act towards people. දෙවි සමිදානන් වහන්සේගේ ප්‍රතිපත්ති ඔවුන් ඊශ්‍රායෙල් සෙනග වෙත අරගෙන ආවා. Made known the principles on which God would act towards people. මිනිසුන් වෙත දෙවිඳුන්ගේ ක්‍රියාකාරීත්වය රැගෙන එන්නා වූ ප්‍රතිපත්ති නැවත ස්ථාපිත කළා. ඒ ප්‍රතිපත්තිය ඇතුලේ බලවත් ලෙස උන්වහන්සේට ඉඩක් ලැබෙන්නට පටන් ගත්තා. ඊළඟ කාරණාව. In their work the prophets declared God to be infinite in wisdom, knowledge and understanding, so he can therefore declare the end from every beginning and never err in his actions. මේක හරි වැදගත්. මේක හරි වැදගත්. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, හැම දිවැසිවරයෙකුගේම ඉගැන්වීම ඇතුලේ තිබුණා පරම ප්‍රඥාව දෙවියන් වහන්සේ පමණයි. හැම දිවැසිවරයෙක්ම එකහෙලා කිව්වා පරම ඥානය දෙවි සමිදානන් වහන්සේ පමණයි. හැම දිවැසිවරයෙක්ම දිවි පුදා කිව්වා උන්වහන්සේගේ ක්‍රියාවල කිසිදු වරදක් නැත. වරදින සුළු භාවය නැත. උන්වහන්සේ හැම විටම නොවරදින සුළු භාවයෙන් යුක්තයි. එබැවින් ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, උන්වහන්සේ හැම විටම declare the end from the every beginning and never in his actions. පටන් ගන්නකොටම අවසානයේ ප්‍රතිඵලයත් උන්වහන්සේ දැනගෙන හිටියා. උන්වහන්සේගේ කර්තව්‍ය උන්වහන්සේ දැනගෙන හිටියා. උන්වහන්සේ ආරම්භ කළ දේ උන්වහන්සේම නිමා කළා. 138 වෙනි ගීතිකාවේ අවසාන පදය. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. In their work the prophets declared God to be immutable. His principles never change. So man can therefore depend on him to react at times according to the definite pattern. උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ නොවෙනස් තැනන් වහන්සේ. උන්වහන්සේ අද එකක් කියලා හෙට එකක් කියන්නේ නැහැ. දිවැසිවරුන් එක කියලා ඔප්පු කළා. උන්වහන්සේ සදාතනික බව, ස්ථීරසාර බව, විශ්වාස කළ හැකි බව, විශ්වාස කරන්නට පුළුවන් එකම තැනන් වහන්සේ උන්වහන්සේ බව දිවැසිවරුන් පුනපුනා දිවි පුදා අපට ඉගැන්වුවා. යෙසායා දිවැසිවරයාගේ පොතේ 43 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියත්, 44 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියත්, 24 ඉඳලා 26 දක්වා වගන්තියත්, 46 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියත් ඔය මං කිව්ව දෙයට ස්ථීරසාර උදාහරණ සපයනවා. එහෙමනම් ආදරණීය දරුවෙනි, සමිදානන් වහන්සේ ඔබට කුමක් සඳහා නම් ඇරයුම් කරයිද? දැන් හොඳට හිතන්න.
මේ දිවැසිවරේ ඉගෙන ගන්නකොට ඔබත් you will emphasize your life on the deity of God, His majesty, His holiness, His righteousness and His justice. ඔබත් දෙවියන් වහන්සේගේ ශුද්ධවන්ත භාවය, ධාර්මික භාවය, වික්‍රමාන්විත භාවය මත ජීවිතය පදනම් කරගන්නවා. ඔබ මේ දිවසාවලිය තේරුම් ගන්නකොට සමිදානන් වහන්සේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති හඳුන ගන්නවා. එසේ බවනක් නොවේ උන්වහන්සේ සදාතනීක ප්‍රඥාව පටන් ගැන්ම ඥානය තේරුම් ගැනීම කියලා තේරුම් ගන්න පටන් ගන්නවා. Declared God to be infinite power, so can he therefore carry out his divine purpose. ඔබට තේරෙනවා උන්වහන්සේගේ පරම විඥානය ඇතුලේ උන්වහන්සේගේ පරම සැලැස්ම, අන්තිම සැලැස්ම, මා වෙනුවෙන් හදපු සැලැස්ම රැගෙන එන්න කිසිදු කරදරයකින් තොරව. දිවසාවලිය තේරුම් ගන්න ඕන වෙන්නේ ඒ නිසයි. දිවසිවරුන් අධ්‍යයනය කළ යුතු වෙන්නේ ඒ නිසයි. හොඳයි ප්‍රේමවන්ත දරුවනි. අපි තව ටිකක් ගැඹුරෙන් ගැඹුරට යමු මේ දිවසිවර ඉගැන්වීම තේරුම් ගන්න. මේ දිවසිවර තේරුම් ගැනීම ඇතුළේ මෙහෙම දෙයක්ත් සිද්ධ වෙනවා. In the writings of the prophets are found some of the most beautiful and majestic and at the same time artistic expression of all literature. අපි සාහිත්‍යම කෘතියක් හැටියට ඉගෙන ගත්තොතින් දිවැසිවර සාහිත්‍යය හරිම ලස්සන සාහිත්‍යයක්. සාහිත්‍යය කියලා කියන්නේ කුමකටද? අපිට කවි තියෙනවා. අපිට කතාන්තර තියෙනවා. අපිට ඉතිහාස කතා තියෙනවා. ලාංකේය සංස්කෘතිය ඇතුලේ අපේ ජීවන චර්යාවන් නිර්වචනය වෙන සාහිත්‍යය විවිධයි. ගද්‍ය සාහිත්‍යය, පද්‍ය සාහිත්‍යය, සමහර විට ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයන් වාචික හා රචිත ලෙස දෙවර්ගත් වෙනවා. පාළුව කාන්සිය මකා ගන්න කවියක් කියනවා. ඒ කවිය පැල් කවියක් වෙන්න පුළුවන්. පැල් කවිය ඇතුලේ ජීවිත සාහිත්‍යය ගැබ් වෙලා තියෙනවා. කවිය කරත්ත කවියක් වෙන්න පුළුවන්. කරත්ත කවියේ ජීවිත වෘතාන්තය ලියවිලා තියෙනවා. ඔරුපාරු කවි, පතල් කවි ඒවත් එහෙමමයි. මේවා ඇතුලේ තියෙන්නේ මොනවද? සමාජ විඥානය. මහල්ලන්ගේ හා වැඩිහිටියන්ගේ දැනුම. සාහිත්‍යයක් නැති ජාතිය මවක් නැති දරුවෙක් වගේ. මවෙක් පියෙක් නොමැති දරුවෙකු හැදෙන්නේ අස්වාභාවිකව. සාහිත්‍යයක් නැති ජාතියක් ගොඩනැගෙන්නෙත් එහෙමයි. සාහිත්‍යයක් නැති ආගමක්ද ඒ විදිහමයි. සාහිත්‍යය අත්‍යවශ්‍යයි. දිවසාවලිය ඉගෙන ගන්නකොට ඊශ්‍රායලයේ සාහිත්‍යය ඔබ ඉගෙන ගන්නවා. ඉතින් දිවසාවලිය ඇතුළේ එන්නේ ඊශ්‍රායල් වැඩිහිටියන්ගේ සාහිත්‍යයයි. දෙවිඳුන් එක්ක ගනුදෙනු කළ මිනිසුන්ගේ ජීවිත වෘතාන්තයයි. දෙවිඳුන්ගේ වචනයට ප්‍රතිඋත්තර දුන් මිනිසුන්ගේ ස්වභාවයයි. ඒ අයගේ ජීවිත වෘතාන්තයයි. ඒ වෘතාන්තය කතන්දරය ඇතුලේ කියවෙන්නේ ජීවිතය ගැන ඉගෙන ගැනීමයි. දුක් විඳින්න හුරුවීමයි. ඒ හුරුවීම ඇතුලේ ජීවිතයට මුහුණ දීමයි. එබැවින් දිවසිවර සාහිත්‍යය අතිශයින් වැදගත් වෙනවා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, ඒ හරිම ලක්ෂණයි. 2 පේදුරු පළවෙනි පරිච්ඡේදය 20 වෙනි වගන්තියේ ඉඳලා 21 වෙනි වගන්තියට මෙන්න මෙහෙම කියනවා. මේ දිවසාවලිය අපව හැම වෙලාවෙම ධෛර්යය සම්පන්න කරනවා. We are inspired by the literature of the prophets. දිවසිවරුන්ගේ සාහිත්‍යයෙන් අපිව උද්දාමයට පත් වෙනවා. ඉන්ස්පයර් වෙනවා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, මේ සාහිත්‍යයක් ඕන වෙන්නේ ඇයි? දෙවෙනි කාරණාව. Even though the prophets were inspired, God allowed the personality and background of each man to shine through his message. දිවසිවර යෙසායා, දිවසිවර ජෙරමියා, දිවසිවර මීකා, මේ ඔක්කොම දිවසිවරු. මේ හැම දිවසිවරයෙක්වම දෙවි සමිදානන් වහන්සේ තමන් වහන්සේගේ ආත්මානුභාවයෙන් ආලේපිතයි. They are inspired by the Lord.
සමිදානන් වහන්සේගේ අනුග්‍රහය නොඅඩුව ලබලා තියෙනවා. දේව වරප්‍රසාදය, දේව අනුග්‍රහය එතන ගැබ් වෙලා තියෙනවා. එම දේව වරප්‍රසාදය හා දේව ආනුභාවය එතන තිබුණත් දෙවි සමිදානන් වහන්සේ එක දිවසිවරයාගේ ජීවිත වෘතාන්තය, ජීවිත කතාව, ජීවිත පසුබිම, ජීවිත තත්ත්වය, ඔවුන් ජීවත්වෙච්ච විදිහ, ඔවුන්ගේ පවුල් පරිසරය, ඔවුන්ගේ දාර්ශනික ආගමික දැක්ම, ඔවුන්ගේ සමාජතලය මේ ඔක්කෝම බලපාන්ට ඉඩ හැරියා. යෙසායාගේ පණිවිඩයට වඩා එසකියල්ගේ පණිවිඩිය වෙනස්. ජෙරමියස් දිවැසිවරයා කියනවා මම බාලයෙක් කියලා. මේ පොඩි කොළුවක් මොනවා කියන්නද ඊශ්‍රායලයට? ඔබ බාලයෙකු යයි නොසිතන්න. වයසින් බාලයෙකු, දැනුමෙන් බාලයෙකු, අත්දැකීමෙන් බාලයෙකු යයි නොසිතන්න. ඉදිරීමට බලයද ගොඩනැගීමට බලයද මං ඔබට දෙනවා. ඒ බලයත් එක්ක ඔහුගේ ජීවිත කතාව ඇතුලේ දේව පණිවිඩය නිර්මාණය වෙමින් ප්‍රතිනිර්වචනය වෙන්න පටන් ගන්නවා. දිවසිවර එසකියල් සිකමෝර් ගස් වවමින් උන් ගොවියෙක්. මේ ගොවියාව කැදවන්නේ ගොවිකමේ අත්දැකීම ඇතුලේ දේව පණිවිඩය සන්නසක් ලෙස ඊශ්‍රායල් සෙනගට රැගෙන යන්න. ඔහු කියනවා මම මොනවද දන්නේ? අපවිත්‍රයි මගේ දිව. ඔහුට ලැබෙනවා පොත. දේව වචනය අඩංගු පොත ඔහු අනුභව කරනවා. පොත කෑ දිවසිවරයා. උන්මත්තක දිවසිවරයා කියා තමයි මා ඔහුට කියන්නේ. ඔහුගේ දිවසාවලිය එසේම උන්මත්තකයි. බැලූ බැල්මට අප පිස්සු වට්ටනවා. මේ උන්මත්තක දිවසිවරයාගේ ජීවිත වෘතාන්තය ජෙරමියස්ට වඩා වෙනස්. පණිවිඩයද වෙනස්. ඒ දෙන්නටම වඩා යෙසායා වෙනස්. අපි කවුරුන් යවන්නද? අප වෙනුවෙන් යන්නේ කවරෙක්ද? සමිදානන් වහන්සේගේ හඬ ඇහුනහම මම යන්නේ මම සූදානමින් ඉන්නවා. ඒත් මගේ දිව අපවිත්‍රයි. එවිට සමිදානන් වහන්සේ ගිනි අඟුරගෙන මාගේ දිව පිලිස්සුවේය. යෙසායා කියනවා එතැන් පටන් ඔහු පවිත්‍ර වුණා වචනය දේශනා කරන්න. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, අපි යමු අන්තිම දිවසාවලී මිනිස් දිවසිවරයා වෙත. ස්නාවක ජුවාම් බෞතිස්ම. ඔහුගේ ජීවිත කතාවත්, ඔහුගේ ජීවිත වෘතාන්තයත්, ඔහුට හම්බ වෙන මෙසියස් වහන්සේගේ අත්දැකීමත් ඔහුව වෙනස් කරනවා අනිත් හැම දිවසිවරයෙකුටම වඩා. ප්‍රේමවන්ත පුතේ, දුවේ, එබැවින් ඔවුන් එක් එක්කෙනාගේ සාහිත්‍යය අතිශයින් වැදගත්. අපේ ජීවිත සාහිත්‍යය තේරුම් ගන්න. මේ කතාව ඇතුළේ තුන්වෙනි වරය නැත්නම් තුන්වෙනි සාධකය වෙන්නේ මේ සාහිත්‍යයේ වටිනවයි කියලා කියන්නේ මෙන්න මේකයි. Their writings virtually throb with both life and man of God. තේරෙනවානේ? සංකලනයක්. මිනිස්සෙකුයි දේව වචනයයි, දෙවියන්ගේ මිනිහෙකුයි දෙවියන්ගේ වචනයයි. සංකලනය අපූර්වතම සංකලනයක්. එබැවින් එයින් බිහිවෙන සාහිත්‍යය හරිම සුන්දරයි. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. Their writings virtually throb with both life of a man and of God. ඔහු දේව මිනිසෙක්, ඔහු මිනිසෙක්ගේ පුත්‍රයෙක්. ඒ දෙකේම සංකලනය අතිශයින්ම ලස්සනයි. As individuals, they rejoice, sorrow, praise, weep, lament and hope. දිවසිවරයාට අඬන්න සිද්ධ වෙනවා. දිවසිවරයා ප්‍රීති ഘോഷා පවත්වනවා. දිවසිවරයා දුක් වෙනවා, දුක් විඳිනවා. දිවසිවරයා වැළපෙනවා. දිවසිවරයා වැළපි අඳෝනා කියනවා. අඳෝනාව ඇතුලේ දිවසිවරයාට බලාපොරොත්තුවක් තියෙනවා. මෙන්න මේ ජීවිත අත්දැකීම එසකියල්ට වඩා දානියල්ගේ, දානියල්ට වඩා ජෙරමියාගේ, ජෙරමියාට වඩා යෙසායාගේ වෙනස්. එතකොට අපි ඔක්කොගේම අත්දැකීම් ලඝු වෙනවා මේ පණිවිඩයට. එබැවින් දිවසිවරයා ගැන තේරුම් ගන්න එක හරි වටිනවානේ. Their language vibrates with the thunder of judgment. ඔන්න බලන්න පුතේ, දුවේ, මේ දිවසිවරුන්ගේ සාහිත්‍යයේ තව ලොකු කොටසක් තමයි විනිශ්චයේ පණිවිඩය.
රැගෙන එන්නේ විනිශ්චයේ පණිව thunder of judgment. සුඛිත මුදිත කරන රවට්ටන පේන කියන්නේ නැහැ. මම ආයිත් අරගෙන එනවා. දිවසිවරයා කියන්නේ පේන කියන්නේක් නෙමෙයි. මේ මුළු වැඩසටහන් මාලාව පුරාවට මම කියාවි මේ වචනය. ඒකට හේතුවක් තියෙනවා. අද දිවසිවරුන් කියලා හිතාගෙන ඉන්නේ හැමෝම පේන කියන අය. පේන කියන අය දිවසිවරුන් නොවේ. ක්‍රිස්තියානි දිවසිවරේ ඊට වඩා වෙනස්. එබැවින් ඒ දිවසිවරය ගැන ඔබට ස්ථීරසාරෝම අධිෂ්ඨානශීලීව ඔබට තිවුර කරන්නයි ඒ අදහස මම එහෙම කියන්නේ. එබැවින් ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. Their language vibrates with thunder of judgment as a lion roars or earth quakes. But also it possesses tenderness of mother calm in her trembling baby. දිවසිවරයා ඒ වගේ වෙලාවකට අකුණක් වගේ යුක්තිය සාධාරණත්වය ගෙනෙන විනිශ්චය ගෙනෙන අකුණක් සැරපහරක් කුණාටුවක් අකුණු සැරයක් තවත් වෙලාවක මවකගේ බොහොම සෞම්‍ය සුමුදු ලබැදි ස්පර්ශයක් දිවසිවරයා කියන්නේ ආන්න එහෙම කෙනෙකුට. දිවසිවරයා සිංහනාද දෙන සිංහෙක් වගේ ගෙරෙව්වත් රැගෙන එන්නේ වෙනස් වීමේ පණිවිඩයක්. වෙනස් වෙනකොට මවක මෙන් ඉතා සුන්දරව අපව දිවසිවරයා සමග තබා ගන්නවා. හොඳයි. තව දෙයක් අපි කතා කරමු. The message of prophets originated in several ways. අපි දැනගන්න ඕන මේ මැසේජ් එක නැත්තම් මේ පණිවිඩය දිවසිවරයාගේ පණිවිඩය හටගන්නේ උපදින්නේ උත්පත්තිය ලබන්නේ ජනිත වෙන්නේ ප්‍රාණාභූත වෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි. එක සිහින තුලින් දිවසිවරයාට කතා කරනවා. දර්ශන තුලින් දිවසිවරයාට කතා කරනවා. සීන හෝ දර්ශන හෝ නොමැතිනම් බොහොම ඍජුව දෙවිඳුන් පෙනී සිට කතා කරනවා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. එබැවින් දිවසිවරයා දෙවිඳුන් සමග මුහුණලා කතා කරන්නේ බවට පත් වෙනවා. තවත් දෙයක් මම ඉස්සරහට අරගෙන එන්නම්. The prophet is always by all means striving to make known the will of God his people. හොඳයි මේ අභිප්‍රායවල් සියල්ලම සෙත්ති නිදන් කොට කල්පනා කොට විභාග කොට උරෙනුර ගැටි ජීවිත වෙනසකට ඇතුළු වන්න මා ඔබට සුහදව සිතින් ඇරයුම් කරනවා. පුතේ දුවේ වෙනස් වෙන ජීවිතයකට ආකල්පයකට ඇතුළු වන්න බලය සවිය ශක්තිය ඔබට ලැබේවා. සමිදානන් වහන්සේ විසංවාදී ශුද්ධ ස්ප්‍රිතුව ඔබ වෙත රැගෙන එන සේක. රාජකීය පූජක දිවසිවර මෙහෙයකට කැඳවනු ලබන ඔබට දිවසිවර කැඳවීම උදෙසා ආශාවක් දිවසිවර ඉගැන්වීම් තුළින් ලැබේවා. ආත්මයානෝ ඔබ සමග වේවා. ඔබට ජේසු පිහිටයි.